Hello children, ආදරණීය දුවේ පුතේ. අද අපි 7 ශ්‍රේණියේ දූල පුතාලා වෙනුවෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රය ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වෙන විට පෙළ පොතේ පාඩම් අවසන් වී ඇති නිසා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමෙන් ඔබ ඉගෙනගත් දේ මතක තිබේදයි දැන ගැනීමට පුළුවන්. ඔබ මුලින්ම මෙහි පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක ඒ ලින්ක් එකෙන් මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු ඔබ තනියම පිළිතුරු ලියන්න. පිළිතුරු ලිවීමෙන් පසු මේ වීඩියෝ එක නැරඹීමෙන් ඔබට පුළුවන් පිළිතුරු නිවැරදිදයි බලන්න. අපි එහෙනම් පාඩමට යමු. Okay, question number 1. Pronounce the words given below. Now categorize the word according to the sound. මේ ප්‍රශ්නේ හරිම පහසු එකක්. ඒකට ඔයා තේරුම් ගන්න ඕනේ මේ වචන කීපයක තේරුම් දැනගෙන හිටියම හරිම පහසු වෙනවා. Pronounce කියන්නේ උච්චාරණය කරන්න. The words given below. The words කියන්නේ වචන. උච්චාරණය කරන වචන. Given below පහත දී ඇති. Now then categorize. Categorize කියන්නේ වෙන් කරගන්න. The words according to the sound. According to කියන්නේ අනුව. Sound ශබ්ද අනුව මේ වචන වගුගත කරන්න කියලා තියෙනවා. Categorize. එතකොට මේකේ මේ වගුවේ තියෙනවා. ඒක හොඳින් කියවලා තේරුම් ගන්න ඕනේ. The words beginning with sh. The words beginning with sh. sh શબ્දයෙන් පටන් ගන්න වචන. Beginning කියන්නේ පටන් ගන්න. ආරම්භ කරන වචන. The words beginning with p. p શબ્දයෙන් ආරම්භ වෙන වචන. The words beginning with f. f වලින් ආරම්භ වෙන වචන. ඔන්න ඊළඟ එකේ තියෙන්නේ the words ending with s શબ્දයෙන් අවසන් වෙන වචන. ending කියන්නේ අවසන් වෙන. The words ending with sh. sh શબ્දයෙන් අවසන් වෙන වචන. ඔන්න උඩ තියෙනවා ඔයගොල්ලන්ට වචන දීලා 20ක්. ඒ වචන 20 මෙන්න මේ විදියට මේ යොදන්නයි තියෙන්නේ. අපි එහෙනම් බලමු පළවෙනි වචනේ. Shine. Yes. Start with sh. ඔන්න විදිහට අපි මේ වචන කපා ගන්න ඕනේ. දාන වචන. එතකොට පහසු වෙනවා. Then next one. Sheep. Next one. Ship. Next one. Shout. Okay. The words beginning with P. Proud. Purple. Pig. Pillow. The words beginning with F. Fast. Fan. Finger. Fin. The words end in with S. Brass. Bus. Glass. Class. The words end in with sh. Crash. Bush. Brush. Cash. Okay. You will get 10 marks. ඔන්න ලකුණු 10ක් ලැබෙනවා. එකකට භාගයේ බැගින්. Okay, right. Question number 2. Rewrite the sentences or phrases using the correct contracted forms. 2 are done for you. Right. ඔන්න එතකොට බලමු rewrite කියන්නේ නැවත ලියන්න. The sentences or phrases. වාක්‍ය හෝ වාක්‍ය ඛණ්ඩ නැවත ලියන්න. Using the correct contracted form. Using කියන්නේ භාවිතා කරමින්. Correct නිවැරදි contracted forms. කෙටි කිරීමේ ක්‍රම. කෙටි කිරීමේ ක්‍රම භාවිතා කරලා ලියන්න තියෙනවා. I am in grade 7. I am කියන එක කෙටි කරන්න බලන්න. I'm in grade 7. The handbag that belongs to my mother. Belongs කියන්නේ අයිති. මගේ අම්මට අයිති handbag එක. ඒකට අපි කියන්නේ my mother's handbag. කෙටි කරලා ලියනවා. My mother's handbag.
Okay, now let's go to our next one. Say, Sana cannot swim in the river. Sana cannot swim in the river. Cannot කියන එක අපිට කෙටි කරන්න පුළුවන්. Sana can't swim in the river. Abhinayan will not come to the exhibition. Will not කෙටි කරන්න පුළුවන්. Won't. Abhinayan won't come to the exhibition. There is a huge mango tree in the garden. There is කියන එක කෙටි කරන්න පුළුවන්. There's a huge mango tree in our garden. In our ground. There is කියන එක there's I අකුර අයින් කරලා ඒ වෙනුවට apostrophe යොදලා තියෙනවා. I play the play that belongs to Shakespeare. The play කියලා කියන්නේ මෙතන නාට්‍ය. නාට්‍ය. Shakespeareට අයිති නාට්‍ය. Shakespeare's play. Shakespeare කියලා දාලා apostrophe එක. ඒ Shakespeareගේ අයිතිය ප්‍රකාශ කරන්න. Number 9. Let us play cricket. Let us කියන එක කෙටි කරන්න පුළුවන්. You අයින් කළා apostrophe යොදන්න. The kids are playing in the children's park. ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා ළමා උද්‍යානයේ. Children's කියන එක අපිට පුළුවන් ඒකේ apostrophe එක යොදන්න ඕනේ. නැත්නම් වැරදි. Children's ළමයින්ගේ park එක. Children's. We celebrate our teachers day. අපි සැමරුවා ගුරුවරුන්ගේ දිනේ. ගුරුවරුන්ගේ කියලා අයිතිය කියනකොට අපි teachers ළඟට apostrophe යොදන්න ඕනේ. Teachers. බහුවචනවල අගට අපි apostrophe දාන්න. බහුවචන නම් අගට apostrophe එකක් දාලා තමයි අයිතිය අඟවන්නේ. The book that belongs to Ram. Ram's book. Ramට අයිති පොත. Ramගේ පොත. Ram's book. I would like to eat an ice cream. I would කියන එක කෙටි කරන්න පුළුවන්. I'd. I apostrophe D. I'd. අකුරු ගොඩක් අඩු වෙනවා කෙටි කරලා. would කියන එකේ අකුරු එකයි ඉතුරු වෙන්නේ. I study at a girls school. මම ඉගෙන ගන්නේ girls school එක. ඒතර girls කියලා මෙහෙම ලියලා හරියන්නේ නැහැ. අයිතිය අඟවන්න අපි apostrophe යොදන්නවා. ඒතර plural එකක් ඉඳලා අපි අගට තමයි apostrophe යොදන්නේ. Okay? Right. You will get 10 marks for these questions. Question number 3. Replace the word in bold with correct synonym and rewrite the sentences. Replace කියන්නේ වෙනුවට යොදන්න. Replace කරන්න වෙනුවට යොදන්න. Word in bold තද කළු අකුරෙන් තියෙන වචනේ වෙනුවට. Correct synonym සමාන නිවැරදි සමාන වචනේ. නිවැරදි සමාන වචනේ යොදලා නැවත ලියන්නලු වාක්‍ය. ඕන එකක් අපිට කරලා පෙන්නනවා. I'm very happy. Happy වෙනුවට අපිට සමාන එකක් දාන්න පුළුවන්. I'm very glad. Happy වෙනුවට අපි glad කියලා දාලා ලියමු. Happy කියන්නේ සතුටුයි, glad කියන්නේ සතුටුයි. My uncle gave me a beautiful present for my birthday. Present වෙනුවට අපි synonym එකක් දානවා. My uncle gave me a beautiful gift for my birthday. Present වෙනුවට gift. Anirudh is a well-known singer. Well-known වෙනුවට සමාන වචන. Well-known කියන්නේ ප්‍රසිද්ධයි. Anirudh is a famous singer. Shamanti is a very intelligent girl. Intelligent වෙනුවට අපිට wise දාන්න පුළුවන්. Intelligent බුද්ධිමත්. Wise බුද්ධිමත්. Vishmi is a very beautiful girl. Beautiful වෙනුවට අපිට දාන්න පුළුවන් pretty. Beautiful ලස්සන, pretty ලස්සන. The students are playing in the middle of the ground. ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා ground එකේ මැද. මැද වෙනුවට අපිට center යොදන්න පුළුවන්. The students are playing in the center of the ground. මේ ආකාරයට ඔයාට synonyms සමාන වචන මතක තියෙන්න ඕනේ. අපේ පළවෙනි යුනිට් එකේම ඒවා තිබුණා. ඒවා අමතක නම් නැවත මතක් කරගන්න. You will get 10 marks. Question number 4. Match the opposite words. One is done for you. Match ගලපන්න. Opposite words. Opposite words කියන්නේ විරුද්ධ වචන ගලපන්න. මේවත් ඔයගොල්ලෝ පළවෙනි යුනිට් එකේදී ඉගෙන ගත්තේ. Happy sad. Happy සතුටුයි, sad දුකයි.
crooked, ඇද, straight, කෙලින්, lost, නැති වුණා, found, හමු වුණා, old, පැරණි, modern, නවීන, wild, වනචාරී, tame, හීලෑ, hot, උණුසුම්, cold, සීතල, late, ප්‍රමාද, early, වේලාසනින්, full, සම්පූර්ණ, empty, හිස්, noisy, ഘോഷාකාරී, quiet, නිශ්ශබ්ද, black, කළු, white, සුදු, narrow, පටු, wide, පළල්. ඕකේ. ඔන්න භාගයේ බැගින්. ඔයාලට ලකුණු මේකට 10ක් ලැබෙනවා. Okay, right. Complete the sentences by writing the correct prefix in the blank. ඔන්න ඔය හතේදී ඉගෙන ගත්ත prefix කියලා වර්ගයක්. prefix කියන්නේ මෙන්න මේ වචනයක මුලට යොදන මේ කොටස් වලට. prefix. මෙන්න මේවා යොදන්න ඕනේ ගැළපෙන විදියට. One is done for you. ඔන්න පළවෙනි එක කරලා තියෙනවා. I lost the match. මම පරාද වුණා මගේ අපේ මැච් එක. So I'm unhappy. එම නිසා මම දුකින් ඉන්නේ. Unhappy. Happy ඉස්සරහට අපි un කියලා යොදනවා. Un කියන්නේ prefix එකක්. No, that answer is correct. වැරදි කියන්නේ අපි මොකද්ද ඉරන්නේ? Incorrect. It is wrong. Incorrect. I just can't believe it. මට ඒක විශ්වාස කරන්න බෑ. The story is unbelievable. කතාව විශ්වාස කළ නොහැකි. The biggest disadvantage to the laptop is their price. The biggest disadvantage. අවාසිය. Advantage වාසිය. Disadvantage අවාසිය. I'm really sorry. මම ඉතාමත් කනගාටු වෙනවා. මම ඇත්තටම කනගාටු වෙනවා. I misunderstood you. මම වරදවා ඔබ තේරුම් ගත්තා. Misunderstood. I have to do the recorrection. මට සිදු වෙනවා කරන්න නැවත හරි වැරදි බැලීම. I won't help you. ඔබට සිදු වෙනවා නැවත හරි වැරදි බලන්න. I won't help you. මම උදව් කරන්නේ. 10 marks. You will get 10 marks for that. Okay. Question number 6. Form words using the following suffixes. Suffixes කියන්නේ අගට එකතු වෙන කොටස් වලට. ඔන්න suffixes කීපයක් දීලා තියෙනවා. පළවෙනි එක කරලා තියෙනවා. Beautiful, beautifully. Success, successful. Home, homeless. Successful සාර්ථක. Homeless, නිවාසයක් නැති. Quickly, ඉක්මනින්. Smaller, වඩා කුඩා. Illness, අසනීපය. මේ විදිහට අපිට මේවට suffixes එකතු කරන්න පුළුවන්. You will get 10 marks. Number 7. Look at the picture. පින්තූර දිහා බලන්න. Find out the words and write them. මේවයි වචන ලියන්න කියනවා. මේ දෙක එකතු වෙලා හැදෙනවා. One is done for you. Confound nouns කියලා අපි ඉගෙන ගත්තා. Confound. වචන දෙක එකට එකතු වෙලා හැදෙන වචන. Sun තියෙනවා flower. Sunflower. Tea pot. Hand bag. Toothbrush. Rainbow. මේ විදිහට අපි confound nouns ලියන්න පුළුවන්. Okay, you will get 10 marks. Question number 8. Read the poem and answer the question. Poem එකක් කවියක් තියෙන. ඔන්න කියවලා උත්තර ලියන්න තියෙනවා. මේක හරිම ලේසි. මේක ඔයා ගොඩාක් දැනගන්න දේවල් නෑ. right? පළවෙනි ප්‍රශ්නෙන් poem එක කියවන්න ඕනෙත් නෑ. Who is the writer of this poem? Who is the writer? කවුද ලේඛකයා මේ poem එකේ? අගම තියෙනවා Robert Louis Stevenson. කලියන්නයි තියෙන්නේ. Write down rhyming pairs in the poem. Rhyming pairs කියලා කියන්නේ ඔය example එකක් තියෙනවා swing thin. මේ කවිය අගට එක වගේ ශබ්ද වෙන වචන තමයි rhyming pairs කියලා කියන්නේ. අපි ඒ වගේ වචන කීපයක් දාමු. blue do. wall all.
wide side අපිට දෙකයි ලියන්න කියලා තියෙනවා. right? Write down rhyme in pairs. දෙකක් නෙවෙයිනේ. අපිට ඔන්තරම් ලියන්න බෑ. Write down rhyme in pairs in the poem. ඉස්සෙන් දෙකයි තියලා තියෙන්නේ. දෙකක් ලිව්වම ඇති. ඒවට අපි තව තියෙන නිසා මේ අපි ඔයාට ඉගෙන ගන්න හොඳ ලියනවා. brown down. okay මෙයන් දෙකක් ලියලා තිබුණාම ඇති. how many stanzas are there in this poem? stanzas කියන වචනේ දන්නේ නැතුව ඇති. මේ stanzas කියන්නේ මේ කවි වලට. කවි කීයක් තියෙනවද මේ poem එකේ? right? කවි කීයද? 3 තුනක් තියෙනවා. කවි තුනක් තමයි තියෙන්නේ. put true or false. මොන true හරි. හරි වැරදි යොදන්න. හරි true නම් T ලියනවා. false නම් F ලියනවා. මෙන්න මේක තමයි පොඩ්ඩක් කියවන්න අවශ්‍ය වෙන්නේ. swinging is not a pleasant thing. ඔන්චිලි පැදීම ප්‍රසන්න දෙයක් නෙවෙයි. බලමු මේව කියනවා කියලා. How do you like to go up in a swing? Up in the air so blue. Oh, I think it is a pleasant thing ever a child can do. Pleasant එක. Pleasant නෙවෙයි නේ. Pleasant. ඒ නිසා මේක false. F ගන්න. While swinging we can see so wide. ඔන්චිලි පදින අතරදී අපිට ඊටාම් පුළුල් ලෙස බලන්න පුළුවන්. බලමු මේකක් තියනවද කියලා. දෙවෙනි එකේ තියෙනවා. Up in the air and over the wall till I can see so wide. ඔන්න wide ව දකින්න පුළුවන්. True කියලා දාන්න. Underline the correct answer. ඔන්න හරි උත්තරය දාන්නයි තියෙන්නේ. The poet looks කවියා. poet කියන්නේ කවියට. දකින්නවා looks up down over on the garden. අන්තිම කවිය තියෙනවා බලන්න. Still I look down on the green garden. Down කියලා තියෙනවා. එහෙනම් අපි down underline කරමු. Write the opposite word of up. Write the opposite word. ලියන්න විරුද්ධ වචනේ. up කියන එකේ විරුද්ධ වචනේ ලියන්න. ඔයා දන්නා up කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? down. Find the word that describe the given word. Describe. Find the word. වචන සොයන්න. That describe the given word. මේ දී ඇති වචන විස්තර කරන වචන. garden කියන එක විස්තර කරන්නේ මොන වචනේද? ඔන්න තුන්වෙනි කවියේ තියෙනවා. Till I look on the garden green. green වලින් තමයි garden එක විස්තර කරන්නේ. කොළ පාට වත්ත. roof කියන එක බලමු. down on the roof so brown. brown කියන වචනෙන් විස්තර වෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට මේ poem එක බලාගෙන උත්තර ලියන්න තියෙනවා. Okay, right. Like that you can answer these questions. Okay, you will get 10 marks. Okay, read the following notice and complete the blanks. Notice එකක් තියෙනවා. දැන්වීම. මේ දැන්වීම කියවලා උත්තර ලියන්නයි තියෙන්නේ. The Nature Club of Trinity College, Kandy is conducting a photographic exhibition on the topic of rare flowers of nature on 25th of August at 9 a.m. The competition will be for all students. The size of the photograph should be 6 by 4 inches. The closing date will be 20th of July, August 2021. Competitors can contact Secretary, Nature Club for further details. The Secretary. Okay, now simple question. හරිම සරල ප්‍රශ්න අහන්නේ බලන්න. Name of the club. club එකේ නම කුමක්ද? උඩින්ම තියෙනවා Nature Club. Name of the school. පාසලේ නම. Trinity College, Kandy. Topic of the competition. competition කියන්නේ තරඟය. Topic මාතෘකාව. තරඟයේ මාතෘකාව. Rare flowers of nature. Size of the photo. photo එකේ size එක. 6 by 4 inches. inches කියන්නේ අඟල් වලට. අඟල් 6 4. Closing date. අවසාන දිනය. Closing date. ඔය දිනයක් තියෙනවා. 20th of August 2021. මෙහෙම දාලා තියුණා නම් ඔබට ලකුණු 10ක් ලබා ගන්න පුළුවන්. Okay, now we have come to the last question. Write about a historical place in Sri Lanka in about 75 words. Write about ලියන්න ගැන.
historical place ඓතිහාසික ස්ථානයක් ගැන in Sri Lanka. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථානයක් ගැන ලියන්න. මේකදී ඔබට ලියන්න පුළුවන් ලංකාවේ ඓතිහාසික ස්ථාන තියෙනවා. සීගිරිය, අනුරාධපුර, පොළොන්නරු, ඊළඟට සමන්දේවාලේ, ඊළඟට ගෝල් ෆෝර්ට්, ගාලු වරාය, ගාලු බලකොටු. ඒවා ලියන්න පුළුවන්. අපි අනුරාධපුරය ගැන ලියමු. Anuradhapura is a popular historical, religious and cultural city. Anuradhapura popular, ජනප්‍රිය, ඓතිහාසික, religious, ආගමික and cultural, සංස්කෘතික නගරයක් in Sri Lanka, ලංකාව. It is in the north central province. ඒ තියෙන්නේ උතුරු මැද පළාත. Anuradhapura is the first capital of Sri Lanka. අනුරාධපුරය ලංකාවේ පළවෙනි අගනුවර වෙනවා. There are many ruins of ancient kingdoms. There are many ruins. There are කියන්නේ තියෙනවා. Ruins. නටඹුන් තියෙනවා. Ancient kingdoms. පැරණි රාජධානිවල නටඹුන් තියෙනවා. The 8 sacred places are situated here. අටමස්ථානේ පූජනීය ස්ථාන 8 පිහිටලා තියෙනවා මෙහි. ශ්‍රී මහා බෝධිය and රුවන්වැලි සෑය ආසම්මබ්දෙන්. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය ඒවායින් සමහර. The moonstone and කුට්ටම් පොකුණ are some of the famous ruins. Moonstone සඳගඩ පහන, කුට්ටම් පොකුණ මේ නටබුන් ප්‍රසිද්ධ නටබුන් වලින් සමහර. There are many ancient tanks. එහි තියෙනවා ගොඩක් පැරණි වැව් such as වැනි, තිසා වැව and බසවක්කුලම. බසවක්කුලම, තිසා වැනි වැව් තියෙනවා. අනුරාධපුර is a place of worship. අනුරාධපුරය වන්දනාමාන කරන ස්ථානයක්. As well as ඒ වගේම a tourist attraction. සංචාරක ආකර්ෂණීය ස්ථානයක්. It is a World Heritage Site. It's a World Heritage Site. ඒක ලෝක උරුමයක් වෙනවා. ඔන්න ආකාරයට අපිට ලියන්න පුළුවන්. මේකට ලියුවනම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවා. මේ අනුව ලකුණු 100ක් ඔබට ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඔයා ලකුණු 100න් කීයක් ලකුණු ලබා ගන්නද කියලා. Right. Okay, that's the end of our lesson. Okay, you can join these online classes. ඔන්න ඔබටත් online classes වලට join වෙන්න පුළුවන්. grade 6, grade 7, grade 8, 9, 10, 11. ඔබට තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට. ඔයාගේ නම සහ පන්තිය එවන්න. Okay, children. Then thank you for watching. එහෙනම් ඔයා මේ අද පාඩමේ යමක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට like කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයා තාම මේ channel එකට Learnit Education channel YouTube channel එකට subscribe වෙලා නැත්නම් අදම subscribe වෙන්න. Okay. Let's see you again. එහෙනම් ආයි හමු වෙමු. අලුත් වීඩියෝ එකකින්. Right? Good luck, children.